එතකොට මම හිතනවා ක්ලාස් එකට ඉන පාර්ටිසිපන්ට්ස්ට මම කිව්වා 2014 සිට තියෙන මේ ප්‍රශ්න පත්‍ර ටික ලෑස්ති කරගෙන ඉන්න ලියාගෙන ඉන්න කියලා. හරි අපි දැන් බලමු පොඩ්ඩක් මේ ඉතකන් අන්තයට එනකන් මේ 2019 දෙසැම්බර් 31 දිනට තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ශේෂ පත්‍රය කියන එක. ඒතර මේ ශේෂ පත්‍රය තුල දැන් ඔයාලා මොකක් හරි බ්ලැන්ක් පේජ් එකක් අරගෙන ලියාගත්තොත් වත්කම් පැත්තේ තියෙන මේ ඔක්කොම අපි බලන්න අවශ්‍ය නැහැ. නමුත් වත්කම් පැත්තේ තියෙන්නේ ඔන්න ඉස්සල්ලාම තියෙන්නේ මොනවද? විදේශීය මූල්‍ය වත්කම්. ඊළඟට දේශීය මූල්‍ය වත්කම්. විදේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය වත්කම්. ඒක කාට හරි කියන්න පුළුවන් ඇයි මේ දැන් ඔයගොල්ලෝ වෙන ව්‍යාපාරයක මේ ශේෂ පත්‍රයක් ගත්තොත් ඒකේ තියෙන්නේ මොනවද? ඉඩම් හා ගොඩනැගිලි නේද? යන්ත්‍ර සූත්‍ර ඒ වගේ දේවල් තමයි ඒකේ මුලින් තියෙන්නේ. නමුත් මේ තුල තියෙන්නේ විදේශීය මූල්‍ය වත්කම්. ඒ කියන්නේ මේ මහ බැංකුව ඇයි මේ දේශීය මූල්‍ය වත්කම් සහ විදේශීය මූල්‍ය වත්කම් ඊළඟට රත්රන් ඒ වගේ දේවල් තියෙන්නේ. කාට හරි හිතන්න පුළුවන්. සුජිත් බලන්න කියන්න. සුජිත් නේද උන්නේ බලන්න මට. කවුද ඉන්නේ? කසුනි. හරි කියන්න බලන්න ඇයි මේ මූල්‍ය ප්‍රකාශනයක මූල්‍ය ප්‍රකාශනවල මේ විදිහට විදේශීය මූල්‍ය වත්කම් මුලින් තියෙන්නේ. ඇයි විදේශීය මූල්‍ය වත්කම් එක්ක විදේශීය මූල්‍ය වගකීම් මේ ශේෂ පත්‍රයක් තුල ඇති වෙන්නේ? හිතලා කියන්න බලන්න මොකක් හින්දාද කියලා. අපි දන්න දේවල්. කාටද උත්සාහ කරන්න පුළුවන්? කවුරු උත්සාහ කරන්නේ? විදේශීය මූල්‍ය සුජිත් ආපහු ඉන්නවා. විදේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය වත්කම්, විදේශීය මූල්‍ය වගකීම්, දේශීය මූල්‍ය වගකීම්. ඔය වගේ දේවල් ඇයි එන්නේ මේ ශේෂ පත්‍රය තුල? මහ බැංකු ශේෂ පත්‍රය තුල බලන්න හිතලා කියන්න. නිශාන්ති පොඩ්ඩක් හිතන්න. පාන්ති හදිහරි සංගතයි. ඔව් හරි. බලන්න හිතුවේ නැත්තේ කවුරුවත් ඇයි මේ විදිහට එන්නේ කියලා. කියන්න බලන්න ඇයි පොඩ්ඩක් කියන්න ආවේ. දැන් අපි ශේෂ පත්‍රයේ මේ ශේෂ පත්‍රයේ දිහා බැලුවොත් ඉතිත් අපි මේකේ මේ තියෙනවා මුලින්ම දාලා තියෙනවා විදේශීය මූල්‍ය වත්කම්. ඊළඟට දේශීය මූල්‍ය වත්කම්. හරි. ඔන්න වගකීම් වලත් අපි බැලුවොත් හරි. මෙතන වගකීම් බැලුවොත් විදේශීය මූල්‍ය බැරකම් ඊළඟට දේශීය මූල්‍ය බැරකම් නේ. බැරකම් වල ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඒ දෙක. වත්කම් වලත් තියෙන්නේ දේශීය මූල්‍ය වත්කම් සහ විදේශීය මූල්‍ය වත්කම්. මට වෙන වෙනම ගත්තොත් ඇයි විදේශීය මූල්‍ය වත්කම් සහ විදේශීය මූල්‍ය වගකීම් මහ බැංකු ශේෂ පත්‍රයේ තුල පැන නගින්නේ? ටිකක් හිතලා කියන්න. මොකද්ද හිතෙන්නේ? මේ විභාග ප්‍රශ්න වල අහන්නේ ඒවා වුණ අහන්නේ. ආයෝජන වල විදේශීය
ආයෝජන වල ප්‍රතිඵලයක් ලෙස විදේශීය වත්කම් පැන නගිනවා. ඒ වගේම වගකීම් ඒ කියන්නේ මොනවාද බඳුම් කර ස්වයංක්‍රීය බඳුම් කර වැනි දේවල් නිකුත් කිරීම නිසා වගකීම් වැනි දේවල් පැන නගිනවා විදේශීය හරි ඔයාගේ උත්තරේ හරි අපිට එක කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් මහ බැංකුවේ අපි මහ බැංකුවේ කාර්යයන්වත් ඉගෙන ගත්ත සංචිත කළමනාකරණය. එහෙනම් මේ විදේශීය මූල්‍ය වත්කම් සහ මූල්‍ය බැරකම් පැන නගින්නේ මොකක් නිසාද? සංචිත කළමනාකරණය මහ බැංකුව සිදු කරන නිසා. විදේශ සංචිත කළමනාකරණය මහ බැංකුව විසින් සිදු කරන නිසා අපි කියනවා මොකක් කියලාද? මේ විදේශීය මූල්‍ය වත්කම් සහ විදේශීය මූල්‍ය බැරකම් පැන නගිනවා. තේරුණාද? හරි. එහෙමනම් දැන් බලන්න කියන්නේ ඒ වගේම දේශීය මූල්‍ය වත්කම් සහ විදේශීය මූල්‍ය වත්කම් ඇති වෙන්නේ නැහැ. sorry. දේශීය මූල්‍ය වත්කම් සහ දේශීය මූල්‍ය බැරකම් ඇති වෙන්නේ නැහැ. මහ බැංකුව මොකක් කරන නිසාද කාර්යයක් විදිහට? ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ කාර්ය සිදු කරන නිසා. අපි කිව්වොත් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා කියලා වඩාහත්. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා. දැන් මොකද මම එහෙම කිව්වේ? දේශීය මූල්‍ය වත්කම් වල තියෙන අයිටම්ස් වල ප්‍රධාන ඒවා තමයි මොනවද? මේ ප්‍රතිවිකුණු නේ ඊළඟට මේ නිත්‍ය ණය පහසුකම් නේ අන්න ඒ වගේ ඊළඟට බැරකම් වල එනවා ප්‍රතිමිලදී ගැනු නේ නිත්‍ය තැන්පතු අන්න මහා බැංකුවේ බැර ඒවා පැන නගින්නේ මොකක් නිසාද? මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යාම. ඊළඟට විදේශීය මූල්‍ය වත්කම් සහ මූල්‍ය බැරකම් ඇති වෙන්නේ මේ සංචිත කළමනාකරණය කරන්නේ. ඔන්න අපි දැන් ඒ ටික දන්නවා. එහෙනම් ඔයාලා ගත්තොත් දැන් කොලයක් අරගෙන ඒ කොලේ දාගන්න මේ විදිහට මහ බැංකුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා. ලියලා මේ අපි දාමු ඔන්න වත්කම් යටතේ තියෙනවා මොකද්ද? විදේශීය මූල්‍ය වත්කම්. විදේශීය මූල්‍ය වත්කම්. ඕකේ අපි අයිටම් 5ක් විතර තියන්න ඉඩ තියලා අපි ගමු දේශීය මූල්‍ය වත්කම්. විදේශීය මූල්‍ය වත්කම් දේශීය මූල්‍ය වත්කම්. හරි. ඒකෙත් 5ක් විතර තියලා අපි යනවා මොකද්ද මෙතන? විදේශීය මූල්‍ය නොවන වත්කම්. එක අයිටමයයි තියෙන්නේ රත්තරන්. එහෙනම් දැන් මහ බැංකු ශේෂපත්‍රය තුල තිබෙන ප්‍රධාන වත්කම් වර්ග හඳුන්වන්න කියලා අපෙන් අහුවොත් මොනවද අපි කියන්නේ? විදේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය වත්කම්, විදේශීය මූල්‍ය නොවන වත්කම්. මේ අනිත් ඒවා වැඩක් නෑ අපිට. හරි? එහෙනම් ඒ කියන්නේ ඊට යටින් තියෙන. එහෙනම් මොනවද අපි කිව්වේ? විදේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය වත්කම්, විදේශීය මූල්‍ය නොවන වත්කම්. එහෙනම් විදේශීය මූල්‍ය වත්කම් යටි අපිට දැන් ලියා ගන්න පුළුවන් මේ විදිහට උඩින්ම තියෙන්නේ මුදල් හා මුදල් සමානය. මේකත් අපි ලියා ගන්න. මුදල් හා මුදල් සමානය. හරි? ඊළඟ අයිටම් එක මේ ගොඩක් පත්වලා තිබුණාට අපි දානවා විදේශීය සුරැකුම්පත් වල ආයෝජන. විදේශීය සුරැකුම්පත් වල ආයෝජන. හරි? ඊළඟට ව්‍යුත්පන්න උපකරණ. ව්‍යුත්පන්න උපකරණ. ඊළඟට දානවා IMF සම්බන්ධ වත්කම්. IMF සම්බන්ධ වත්කම්. ඊළඟට අනෙකුත් ලැබිය යුතු දෑ. එහෙනම් අපි දැම්ම අයිටම්ස් යත්තේ
විදේශීය මූල්‍ය වත්කම් යත්තේ මුදල් හා මුදල් සමානය විදේශීය සුරැකුම්පත්වල ආයෝජන ව්‍යුත්පන්න උපකරණ IMF සම්බන්ධ වත්කම් අනෙකුත් ලැබිය යුතු දෑ. ඔන්න දැන් අපි මතක තියාගන්න ඒවා ටික ඒ කිව්වේ. ඊළඟට දේශීය මූල්‍ය වත්කම් කියලා වෙලා ඉඳ තියලා තියෙනවා. එහෙනම් අපි දානවා රජයේ සුරැකුම්පත්. රජයේ සුරැකුම්පත්. හරි. ඊළඟට රජයට දුන් කාලීන අත්තිකාර. රජයට දුන් කාලීන අත්තිකාර. මේ රජයේ සුරැකුම්පත් කියන්නේ නැත්තේ මොකද්ද? කවුරු හරි කියන්නේ? කවුරු හරි කියන්නේ? භාණ්ඩාගාර බිල්පත්. ඔව්, භාණ්ඩාගාර බැඳුම් කර වගේ. ඒ කියන්නේ ප්‍රතිවිකුණුම් නේ, ප්‍රතිවිකුණුම් මත අපි අරන් තියෙන ඒවා මහ බැංකුව අරන් තියෙන ඒවා. ඒකයි. හරි. එහෙනම් හරි. එහෙනම් රජයේ සුරැකුම්පත් ඊළඟට රජයට දුන් කාලීන අත්තිකාරම්, ඒ කියන්නේ తాවකාලික අත්තිකාරම් වෙන්න පුළුවන්. ඊළඟට බැංකු සඳහා දෙන ලද ණය. බැංකු සඳහා දෙන ලද ණය. ඊළඟට මූල්‍ය හා අනෙකුත් ආයතනයන්හි ප්‍රාග්ධනය වෙනත් කියලා ලියුවා. ඔන්න දැන් ඒකේ අයිටම්ස් ටික අපි දන්නවා. ඊළඟට අපි දන්නවා මේ විදේශීය මූල්‍ය නොවන වත්කම එකම දේ රත්රන් කියන. හරි. දැන් අපි බලමු බැරකම් පැත්ත. අපි අනිත් ඒවා ගැන වොරි වෙන්නේ නැහැ. ඔන්න බැරකම් පැත්තේ තියෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලම විදේශීය මූල්‍ය බැරකම්. විදේශීය මූල්‍ය බැරකම්. එහෙනම් ඉස්සෙල්ලා මේකේ තියෙනවා බැංකු සහ මූල්‍ය ආයතන ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ ඊළඟට IMF ඊළඟට ආසියානු නිෂ්කාශන සංගමය කියලා ACU කියලා දාන්න පුළුවන්. ඊයත්. ඔන්න ඊළඟට දේශීය මූල්‍ය බැරකම්. හරි. එහෙනම් ඔන්න බැංකු සහ මූල්‍ය ආයතන විසින් තැන්පත්. ඒ හින්දා අපි දාමු බැංකු තැන්පතු කියලා. බලන්න කියන්නේ එක උදාහරණයක් මොකද්ද මේ බැංකු තැන්පතු යටේ තියෙන එකක් කියන්නේ? ව්‍යවස්ථාපක සංචිත අනුපාතය. හරියටම SRR තැන්පත්. හරියටම හරි SRR තැන්පතු. ඊළඟට රජයේ සහ රජයේ ආයතන විසින් තැන්පත්. මහා බැංකුවේ කරලා තියෙනවා. ඊළඟට ප්‍රතිමිලදී ගැනුම් මත වූ සුරැකුම්පත්. ඒ කියන්නේ රජයේ සුරැකුම්පත්. ඊළඟට සංසරණේ පවත්නා මුදල්. සංසරණේ පවත්නා මුදල්. හරි. දැන් අපිට ශේෂ පත්‍රය ගැන අයිඩියා එකක් තියෙනවා. හරි. එහෙනම් අපි බලමු ආදායම් ප්‍රකාශනයේදී මහ බැංකුවේ ආදායම් නෑ මම ඉස්සෙල්ලා අරකට හරියන්න ඉස්සෙල්ලා ප්‍රශ්නයක් දෙකක් මම නිකන් ඔයාලට තෝරගෙන කරනවා මේකෙත් අපිට තේරෙන්නේ. හරි. අපි බලමු නිකමට ඔන්න 2000 excuse me. ඔව් කියන්නේ සමේ දේශීය මූල්‍ය වත්කම් වල මේ මූල්‍ය හා අනිකුත් මූල්‍ය ආයතන වල ප්‍රාග්ධනය කියන එක වගකීමක් නේද සර්? නෑ මෙතන තියෙන්නේ මහ බැංකුව අර ආයතන වල ආයෝජනය කරලා තියෙනවා. හරිද? අපි හිතමු දැන් බැංකින් ඉන්ස්ටිටියුට් එකට සල්ලි යොදලා තියෙනවා කියලා ප්‍රාග්ධනයේ විදිහට. හරි. එතකොට ඒක මහ බැංකුවේ වත්කමක් නේ. තේරුණා?
ඔව් සර් හරි හරි මම හිතුවේ අර අපේ බැංක්ස් දාන ප්‍රාග්ධනය කියලා. නෑ අර වගේ ආයෙත් අපි හිතමු RDB එකට සල්ලි දාලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් වුණොත් එහෙම මහ බැංකුවේ වත්කම. හරිද? අපි බලමු ඔන්න 2014 සැප්තැම්බර් මුල්ම ප්‍රශ්න පත්‍රය තුල එකක් අහනවා දැන්. මේ විදිහට කියලා ලෝකය පුරා මහ බැංකුවල මම මේක බොහොම හිමින් කියarගෙන යන්නේ මොකද අපිට තේරෙන්න ඕන නිසා ගොඩක් ලෝකය පුරා මහ බැංකුවල මූල්‍ය ප්‍රකාශ ව්‍යාපාරික ආයතනවල මූල්‍ය ප්‍රකාශවලට වඩා වෙනස් වේ. එම නිසාම මහ බැංකුවලට සමහර කටයුතු සම්බන්ධයෙන් තමන්ටම ආවේනික වූ ගිණුම් තැබීමේ ක්‍රමවේදයක් භාවිතා කිරීමට විශේෂිත වූ නීතිමය ප්‍රතිපාදන ඇත. මේ සඳහා මුදල් නීති පනතේ ඇතැම් ප්‍රතිපාදන මගින් ඉඩකඩ සලසා ඇත. දැන් මම මේ ප්‍රශ්න පත්‍රය ගන්නවා අර ආදායම් වලටයි දෙකට. පළවෙනි එකට අහන්නේ ඊළඟ එකේ කොටසක් ඒක අහන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට ආදායම් ඉපිය හැකි මූලාශ්‍ර මොනවාද පැහැදිලි කරන්න කියලා. ඒක මම ආදායම් ප්‍රකාශනයෙන් ගන්න. ඊළඟ දෙවෙනි ප්‍රශ්නය අහනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වාර්තා වන ප්‍රධාන වත්කම් හා වගකීම් කවරේද? මේවා වාණිජ බැංකුවකින් වෙනස් වන්නේ කෙසේද? එහෙනම් අපි මූල්‍ය තත්ත්වයේ ප්‍රකාශයේ වාර්තා වන ප්‍රධාන වත්කම් හා වගකීම් මොනවද කියලා. එහෙනම් එතකොට අපි මොනවද ලියන්න ඕන? වත්කම් තමයි ප්‍රධාන ඒවා. විදේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය වත්කම්, විදේශීය මූල්‍ය නොවන වත්කම්. ඔන්න කොටස. වගකීම් ඇහුවොත් මොනවද? අපි දානවා විදේශීය මූල්‍ය බැරකම්, දේශීය මූල්‍ය බැරකම්. අපේ උත්තරෙන් කොටසක්ම ඉවරයි. හරි? බලන්න කොච්චර ලේසිද කියලායි ඊට පස්සේ අහන ප්‍රශ්නවල මේක කොච්චර වාරයක් අහනවද කියන එකයි ඔයාලට තේරෙන්නේ. එහෙනම් මොකක්ද අපි කියන්නේ ශ්‍රී ලංකා මේ මහ බැංකුවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වාර්තා වන ප්‍රධාන වත්කම් හා වගකීම්. විදේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය නොවන වත්කම්. බැරකම් යටතේ තියෙන්නේ විදේශීය මූල්‍ය බැරකම්, දේශීය මූල්‍ය බැරකම්. ඒකේ ප්‍රශ්න තියෙනවාද? ඒ ප්‍රශ්නේ උත්තරය සම්බන්ධයෙන් ඒකේ උත්තරය සම්බන්ධයෙන් ගැටලු තියෙනවද? නෑ සර්. නෑ. එහෙනම් දැන් අපි බලමු මොනවද කොහොමද මේක වාණිජ බැංකුවක ගිණුම් වලින් වෙනස් වෙන්නේ කියලා. මම ඒකට මීට ඉස්සර කතා කරලා තියෙනවා මේ මොකද වෙනස් වෙන්නේ වාණිජ බැංකුවක පරමාර්ථය වෙන්නේ මොකද්ද? ලාභ ලැබීම. නමුත් මහ බැංකුවේ අරමුණු වෙන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවත් නිසා. එහෙනම් මම ඒකට පොඩි උත්තරයක් දෙනවා ලියාගන්න මේ විදිහට. ශ්‍රී ලංකා නෑ මෙහෙම දා මුදල් නීති පනත යටතේ මහ බැංකුවේ ප්‍රධාන පරමාර්ථයන් වන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවය හා මූල්‍ය පද්ධති ස්ථායීතාවය රැක ගැනීමයි. එබැවින් මහ බැංකුවේ ගිණුම් කටයුතු භාවය හා
ගිනුම් කටයුතු භාවය හා එහි මෙහෙයුම් වල සාර්ථකත්වය රඳා පවතින්නේ එම පරමාර්ථ ළඟා කර ගැනීම මිස ලාභදායීත්වය නොවේ. එම නිසා වාණිජ බැංකුවලින් වෙනස් වන මූලිකතම කරුණ වන්නේ මෙම ව්‍යවස්ථාපිත පරමාර්ථයන්ය. එම නිසා මහ බැංකු ශේෂපත්‍රය තුල ප්‍රධාන වශයෙන් අයත් වන්නේ නිල සංචිත කළමනාකරණය සහ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් ඇතිවන වත්කම් හා වගකීම්ය. නමුත් වාණිජ බැංකුවක ශේෂපත්‍රය තුළ අතරමැදිකරණය තුළින් පැන නගින තැන්පතු වගකීම් හා ණය හා අත්තිකාරම් ප්‍රමුඛ කොටගත් වත්කම් වලින් සමන්විත වේ. ඔය උත්තරේ දැන් පොඩ්ඩක් බලන්න තේරුණාද කියලා ඉස්සෙල්ලා. තේරුණාද? ඔව් සර්. ඔව්. එහෙනම් අපි හොඳටම මතක තියාගන්න ඕනේ එහෙනම් මහ බැංකු ශේෂපත්‍රය තුළ වත්කම් වගකීම් ඇති වෙන්නේ සංචිත කළමනාකරණයත් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් නිසා ඇතිවන වත්කම් හා වගකීම්. ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවත් ඇති කිරීම. නමුත් වාණිජ බැංකුවක පරමාර්ථය වෙන්නේ ලාභ ලැබීම. ඒ ලාභ ලබන්නේ අතරමැදිකරණය ඔස්සේ එන තැන්පතු වගකීම් සහ වත්කම් හා කියන්නේ ණය සහ අත්තිකාරම් කියන වත්කම්. ඒවට අදාළ ඒවා තමයි
වාණිජ බැංකුවක ශේෂ පත්‍රය තුල තිබෙන්නේ. හරි. දැන් එහෙනම් ඒකට පැහැදිලි උත්තරයක් අපිට තියෙනවා. බය වෙන්න එපා මේ ප්‍රශ්නය මුල රිපීට් වෙනවා හැම පාරම. සමහරට ඊළඟ පාරත් අහන්න පුළුවන්. ඒක නිසා ඔයාලා හොඳට උත්තරේ බලාගෙන ගියාම මේකට ලියන්න පුළුවන් ලකුණු උපරිම ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ දෙවෙනි ප්‍රශ්නේ තුල. හරි. දැන් අපි එතකොට ඒකෙම තියෙන තුන්වෙනි ප්‍රශ්නයේට එදා අපි කතා කරා. ඒක විනිමය අනුපාතිකයේ වෙනස් වීම හේතුවෙන් විදේශ වත්කම් ප්‍රත්‍යාගණනෙන් නැතිවන ලාභ හෝ අලාභ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභයට බලපාන ආකාරය පැහැදිලි කරා. මතකද අපි එදා කිව්වා 2018 කරපු සංශෝධනත් එක්ක අපි ගත්තොත් මොකක්ද අපි කිව්වේ? විනිමය අනුපාතිකයේ කියන්නේ මේක කියන විනිමය අනුපාතිකයේ වෙනස් වීම හේතුවෙන් විදේශ වත්කම් වල රීවැලියු කරපුවාම එන අගයන් වලින් එන ලාභ හෝ අලාභ ගත්තාම ලාභ නම් ඒ ලාභ අපි මොකද කරන්නේ? ප්‍රත්‍යාගණන ගිණුමක සටහන් කරනවා. මොකද අපි IRR ගිණුම කියලා කිව්වා එදා. පාඩුව આવොත් එහෙම මොකද කරන්නේ? මේ මෙච්චර කල් ලාභ තියෙන ප්‍රමාණය IRR ගිණුම එහෙම තියෙනවා නම් ඒ ලාභ ප්‍රමාණයට එරෙහිව කපා හරින්න පුළුවන්. ඉතුරු අලාභ තියෙනවා නම් මේ ප්‍රවර්තන මේ වසරේ ලාභයෙන් කපා හරින්න ඕන කියලා එදා අපි ටියුට් එකේ පැහැදිලිව සටහන් කරගෙන තියෙනවා. එහෙනම් ඔන්න එතනත් අපෙන් අහන තැනක්. ඒ හින්දා මාක් කරගන්න අර ටියුට් එකේ අපි කතා කරපු ඒ කොටස. හරි. අපි ගත්තොත් මෙතන ඇති මෙන්න ලාභ බෙදා හැරීම ගැන තියෙනවා. මුදල් නීති පන්තිට අනුව මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්තියට අනුකූලව 2018 බෙදී හැකි ලාභය ගන්න කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය වාර්තා කරන ක්‍රමික ප්‍රකාර වසර සඳහා සුද්ධ ලාභය අලාභයේ පහක් දැක්වෙන පරිදි ගැලපුම් කරනු ලැබේ. මේ ටියුට් එකේ එතන ස්ටාර් එකක් දාලා තියාගන්න. මොකද මේක හැමතිස්සෙම අහනවා. මෙන්න මේ කොට විදේශ විනිමය ලාභ ඉවත් කරනු ලැබේ. විදේශ විනිමය අලාභ කියන්නේ ඉවත් කරනවා කියන්නේ මොකද්ද? එතන කියන්නේ IRR ගිණුමේ මේ සටහන් කරනවා. හරි ඉන්ටර්නැෂනල් රිසර්ව් රීවැලුවේෂන් එකක්. විදේශ විනිමය අලාභ සමුචිත ලාභයන්ගෙන් අවශෝෂණය කිරීමට ප්‍රමාණවත් වන තෙක් පමණක් ඉවත් කෙරේ. ඒ කියන්නේ මොකද්ද? අර IRR ගිණුමේ තියෙන ලාභ වලින් කපා හරිනවා. ඉතිරි වෙන විදේශ විනිමය අලාභය ආදායම් ප්‍රකාශයට ගලපනු ලැබේ කියන්නේ මොකද්ද? අපේ ප්‍රවර්තන ලාභයෙන් ගන්නවා කියලා. හරි නේද? එහෙනම් මෙන්න මේ කොටස යන්න තමයි මේකට අදාළ කොටස. එහෙනම් එතන දාගන්න මෙතනින් 2014 සැප්තැම්බර් වල තුන්වෙනි කොටසට මේක අදාළ වෙනවා. තේරුණා නේද? ඕනනම් ඒකට මෙහෙම ලියා ගන්න ඕනනම් ඒකට මහ බැංකුවේ ආකාරය පැහැදිලි කරන්න කියලා මෙහෙම දාන්න. ඉස්සෙල්ලාම පළවෙනි බුලට් එක විදිහට විදේශ විනිමය ලාභ ඉවත් කරනු ලබයි. එනම් ජාත්‍යන්තර සංචිත ප්‍රත්‍යාගණන ගිණුමට මාරු කරයි. ඉවත් කරනවා කියන්නේ මේ ලාභය ලාභාලාභ ගිණුම හර කරලා
IRR ගිණුම බැර කරනවා. එහෙනම් විදේශ සංචිත ප්‍රත්‍යාගණන ගිණුමට මාරු කරනවා. ඊළඟ බුලට් එක දානවා විදේශ විනිමය අලාභ සමුච්චිත ලාභයන්ගෙන් අවශෝෂණය කරනු ලබයි. එනම් IRR ගිණුමෙහි ඇති බැරශේෂ වලට එරෙහිව කපා හරි. ඊළඟ බුලට් එක දාලා කලින් සමුච්චිත වූ ලාභවලට වඩා වැඩි විදේශ විනිමය අලාභයක් නම් එම ප්‍රමාණය ප්‍රවර්තන වර්ෂයේ ලාභයෙන් අඩු කරනු ඇත. දැන් බලන්න මේ ලියපු කොටස කියවලා බලන්න නැවත ඔළුවට ගියාද කියලා. හොඳට එතකොට දිගටම අලාභ තිබුණත් අපි අර ප්‍රත්‍යාගන්න සංචිත ගිණුමේ හරශේෂයක් විදියට දාලා ඒක අදාළ ප්‍රවර්තන වර්ෂයේ ලාභයක් ආවොත් තමයි කපා හරින්නේ නේද? නැහැ. එතනදී එන්නේ අපි හිතමු අලාභයක් ආවා කියලා. අලාභයක් ආවොත් අර IRR ගිණුමේ බැරශේෂයක් තිබුණොත් ඒකෙන් කපා හරිනවා. අපි හිතමු බැරශේෂයක් තිබුණ නැහැ කියලා. ඒක තියෙන ප්‍රමාණය මදි කියලා. එහෙනම් මේ අවුරුද්දේ ලාභයෙන් ඒක අඩු කරන්න. ඉදිරියට ගෙනියන්න බෑ අලාභය. මේ අවුරුද්දෙම කපා හරිනවා. ඒ කියන්නේ අපිට අවසාන වශයෙන් ලාභයක් නැහැ කියන එකයි මේක කපා හරිනවා. ගොඩක් තිබුණා. ඒකයි කියන්නේ ප්‍රවර්තන වර්ෂයේ ලාභයෙන් කපා හරිනවා. කියන්නේ ඉස්සර සමුච්චිත වෙච්ච ලාභ තිබුණා ඒකට එරෙහිව කපා හරිනවා. එහෙම නැත්නම් මේ අවුරුද්දේ ලාභයෙන් හරි ඔක්කොම ටික කපා හරිනවා. තේරුණා? ඔව් සර් හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙන් අපෙන් අහනවා ශ්‍රී ලංකා මහ බැංකුව අවදානම් කළමනාකරණයේදී ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේද ඒයි? අවදානම් කළමනාකරණයේදී ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරයිද කියලා. ඒ කියන්නේ මෙතන අවදානම් කළමනාකරණය කියලා අපි මං හිතන්නේ මෙතන අදහස් කරන්නේ අපි මේ සංචිත පිටරට ආයෝජනය කරනකොට ලාභ අපේක්ෂාවෙන්ද කටයුතු කරන්න කියන එකයි අහන්නේ. ඔයාලා දන්න විදිහට කොහොමද ඒකට උත්තරයක් එන්න ඕන? නිකන් හිතලා කියන්න. කොයිම වෙලාවක බැංකුව සර් ඔව් කියන්නේ සංචිත කළමනාකරණයේදී මහ බැංකුව ලාභ අපේක්ෂා කරන්නේ නැහැ. මූලික වශයෙන් ලාභ අපේක්ෂා කරන්නේ නැහැ. ඔව්. ඒකෙදි බලනවා සංචිතවල තියෙන අවදානම ද්‍රව්‍යශීලතාවය ඊළඟට තමයි අවදානම පිළිබඳ කියන්නේ අවදානම පිළිබඳ එක
ඊළඟට ද්‍රවශීලතාවය ඊළඟට ප්‍රතිලාභය ඔය කියන කාරණා තුන මත පදනම් කරගෙන තමයි සංචිත කළමනාකරණය කරන්නේ. හරියටම හරි. ඒ කියන්නේ මේකදී අපි හදන්න ඕන මේ විදිහට උත්තරේ ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන්නේ අවදානම් කළමනාකරණයේදී ලාභ ලැබීම නොවේ. විශේෂයෙන්ම සංචිත කළමනාකරණයේදී මහ බැංකුව ක්‍රියා කරන්නේ ඉස්සෙල්ලම ඒ ප්‍රාග්ධනය, ඒ කියන්නේ කැපිටල් ප්‍රිසර්වේෂන් කියලා. ප්‍රාග්ධනය ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ අපි ආයෝජනය කරන මුදල් ප්‍රමාණය ආරක්ෂා කරන්න කැපිටල් ප්‍රිසර්වේෂන්. ඊළඟට දෙවනුව අපි බලන්නේ මොකද්ද? ද්‍රවශීලතාව. ඒ කියන්නේ ඒ පැන නගින වගකීම් નિયમિત දිනට අධික පිරිවැයක් නොලබා නොදර ඒවා පියවා දැමීම තමයි අපේක්ෂා කරන්නේ. එහෙනම් කැපිටල් ප්‍රිසර්වේෂන්, ඊළඟට ලික්විඩිටි, ඒකයි අපි ද්‍රවශීලතාව කියලා කියන්නේ. ඊට පස්සේ ඉතිරියක් තියෙනවා නම් ඒකෙන් ප්‍රතිලාභ ගන්න. ඒකෙන් අදහස් කරන්නේ මහ බැංකුව හැම විටම ගයිඩ්ලයින්ස් අනුව තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මඟ පෙන්වීම යටතේ ආයෝජන කරනකොට ඒ අවස්ථාවේදී අපි අපේ සංචිත ආයෝජනය කරන්නේ ඉහළ ශ්‍රේණිගත කිරීම සහිත රටවල් ආයතන සහ අර උපකරණ කියන්නේ ප්‍රොඩක්ට්ස් කියන ඒවා සැලකිල්ලට අරගෙන. එහෙම නැතුව ඉහළ අවදානම් තියෙනවා කියන්නේ අර ශ්‍රේණිගත කිරීම අඩුයි. එහෙම ආයතනවල ඉහළ ප්‍රතිලාභ ලබන්න ක්‍රියා කරන්නේ කොයිම අවස්ථාවකවත් ක්‍රියා කරන්නේ ඉහළ ණය ශ්‍රේණිගත කිරීම සහිත රටවල් තෝරගන්න, ඉහළ ණය ශ්‍රේණිගත කිරීම සහිත ආයතන තෝරන්න, ඉහළ ණය ශ්‍රේණිගත කිරීම සහිත මූල්‍ය උපකරණ හොයලා ඒවල ආයෝජනය කරන්න. එහෙම නැතුව ලාභ අපේක්ෂාවෙන් අඩු ශ්‍රේණිගත කිරීම සහිත ආයෝජනවල මහ බැංකුව කිසිසේත්ම ආයෝජනය කරන්නේ නැහැ කියන එක. එහෙනම් ඒකට අපි උත්තරයක් ලියාගමු. මහ බැංකුව අවදානම් කළමනාකරණයේදී කිසිසේත් ඉහළ අවදානම් දැරීමෙන් ලාභ අපේක්ෂා නොකර. හරි. එයට හේතු. ඊයි කියලා අහනවනේ. එයට හේතු. අපි දාමු ශ්‍රී ලංකා මහ බැංකුව වගේම ඕනෑම මහ බැංකුවක් එහෙම. ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂයෙන් සංචිත කළමනාකරණයේදී අංක 1 අරමුදලෙහි ආරක්ෂාව, කියන්නේ රිසර්ව් එකේ ආරක්ෂාව කියන එක. ඒකට වරහන් ඇතුළේ දාමු capital 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 preservation PRESERVATION capital preservation. 2 ඉහළ ද්‍රවශීලතාව liquidity LIQUIDITY liquidity. 3 ප්‍රතිලාභ යන අරමුණු ඔස්සේ ක්‍රියා කරන අතර අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින්
අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති ආයෝජන මඟ පෙන්වීම ඔස්සේ ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ගයිඩ්ලයින්ස් කියන එක. ඉන්වෙස්ට්මන්ට් ගයිඩ්ලයින්ස් වරහන වහලා ඔස්සේ සිය ආයෝජන සිදු කරා. එනම් ඉහළ ස්වෛරීත්වයක් සහිත රටවල් ඊළඟට ඉහළ ණය ශ්‍රේණිගත කිරීම සහිත ආයතන ඉහළ ණය ශ්‍රේණිගත කිරීම සහිත මූල්‍ය උපකරණ යනාදිය කෙරෙහි සැලකිලිමත් වෙමින් සාමාන්‍ය ප්‍රතිලාභ අපේක්ෂා කර. එසේ නොමැතිව ලාභ අපේක්ෂාවෙන් අවදානම් කළමනාකරණයේදී අඩු ශ්‍රේණිගත කිරීම සහිත ආයතන ඉහළ ණය ශ්‍රේණිගත පහළ ණය ශ්‍රේණිගත කිරීම සහිත ආයතන පහළ ණය ශ්‍රේණිගත කිරීම සහිත උපකරණ තෝරාගෙන ලාභ ලැබීමට ක්‍රියා කළහොත් එය අරමුදල් වල ආරක්ෂාවටද ද්‍රවශීලතාව පවත්වා ගැනීම කෙරෙහිද අහිතකර ලෙස බලපායි. තේරුණාද මේ ප්‍රශ්නෙට උත්තරේ? එහෙනම් අපිට දැන් පුළුවන් මේකේ අර පළවෙනියට අහලා තිබුණ ආදායම් මූලාශ්‍ර ගැන දැනගන්නත් එක්ක අපිට පුළුවන් ආදායම් ප්‍රකාශනයට යන්න මේ ටියුට් එකේ තියෙන ආදායම් ප්‍රකාශනය. එහෙනම් අපි ගත්තොත් මේකේ මෙහියුම් ආදායම ඒ කියන්නේ ඔපරේෂනල් ඉන්කම් කියන එකේ තියෙන්නේ විදේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිත ආදායම. අන්න මේක තියෙනවා පොලි ආදායම් තියෙනවා. මේ විදේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිත ආදායම් වියදම් ඇති වෙන්නේ නම් සංචිත කළමනාකරණය කිරීම නිසා. එනම් පොලි ආදායම් වෙනවා අපි හිතමු විදේශීය බැංකු වල තැන්පත් කරලා තියෙනවා නේද? ඒ වගේ දේවල් ලාභාංශ තියෙන්න පුළුවන්. අපි ආයෝජනයකට තියෙනවල ඒවා.
ඊළඟට උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගරණයන්ගේ වාසි. උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගරණයන් කියන්නේ මොනවද මේ? වෙළඳපළට ලකුණු කිරීම. වෙළඳපළට ලකුණු කිරීම. ඒ කියන්නේ මේවා සත්‍ය වශයෙන් විකුණලා නැහැ. නමුත් අපි හිතමු ගිය අවුරුද්දේ තිබුණාට වඩා පොලි අනුපාතික අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපේ සුරැකුම් වල වෙළඳපළ මිල ඉහළ ගිහින් තියෙනවා. අන්න ඒ වාසිය. ඊළඟට මිල වෙනස් වීම වලින් උපලබ්ධි වාසිය. කියන්නේ මොකද? විකුණපු වත්කම් වලින් විදේශ වත්කම් වලින් ලැබුණු වාසිය හෝ පාඩුව. අන්න ඒ විදිහට දාලා තියෙනවා. පොලි ආදායම් උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගරණයන්ගෙන් වූ වාසි සහ මිල වෙනස් වීම වලින් උපලබ්ධි වූ වාසි. කියන සත්‍ය වශයෙන් උද්ගත වුණු ඒවා. ඔන්න ඕවා තියෙනවා අපිට විදේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිත ආදායම්. එහෙනම් දැන් අර කොලයක් තිබුණා ඔයාලා ගාව ඒකේ දාගන්න ඔන්න ආදායම් මූලාශ්‍ර කියලා පළවෙනි එක තමයි විදේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිත ආදායම්. විදේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිත ආදායම් කියලා අපි දානවා. හරි? දාලා ඉවරලා ඒකේ පළවෙනි එක විදිහට අපි දාන්නේ පොලි ආදායම්. ඊළඟට උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගරණයන්ගෙන් වූ වාසි පාඩු. උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගරණයන්ගෙන් වූ වාසි පාඩු. වරහන් ඇතුලේ දාන්න වෙළඳපළට ලකුණු කිරීම මත. mark to market. වෙළඳපළට ලකුණු කිරීම මත. ඊළඟට උපලබ්ධි වූ වාසි මිල වෙනස් වීම වලින් උපලබ්ධි වාසි කියන්නේ සත්‍ය වශයෙන් අලෙවි කිරීම තුලින් මූල්‍යවත්කම් අලෙවි කරලා. හරි. ඒකෙන් වෙන පාඩු ලාභ. හරි. ඔන්න ඊළඟට විදේශීය මූල්‍යවත්කම් වලින් විදේශීය මූල්‍ය බැරකම් ආශ්‍රිත වියදම් තියෙනවා. මොනවද මේ වියදම්? පොලි වියදම් අපි ණය අරන් තියෙන්න පුළුවන් ඒවට අපි පොලි ගෙවන්න. ඊළඟට විදේශීය මූල්‍ය වත්කම් මත අපේක්ෂිත ණය අලාභ. ඒ කියන්නේ විදේශීය මූල්‍ය වත්කම් මත අපේක්ෂිත කිව්වහම ඒ වෙළඳපළට ලකුණු කිරීම තුල. හරි. එතකොට මේ දෙක තමයි එන්නේ ආශ්‍රිත විදේශ මූල්‍ය බැරකම් ආශ්‍රිත වියදම්. ඔන්න ඊළඟට විදේශීය නෙමෙයි ඊළඟට එනවා අපිට මොනවද සුද්ධ කියන්නේ විදේශීය මුළු ආයෝජන එනවා ආදායම ඊළඟට එනවා අපි දේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිත ආදායම්. එහෙනම් පොලි ආදායම තියෙනවා. පොලි ආදායම. මේ පොලි ආදායම වෙන්නේ නැත්තේ මොනවයින්? ප්‍රධාන වශයෙන් කියන්න බලන්න. කතා කරන්න ඉන්නේ එක්කෙනයි නේද? අනිත් අය මම ගොළු කට්ටියකට තමයි මම හිතන්නේ මට හිතෙන්නේ උගන්වන්නේ කියලා. එතකොට මොකද්ද මේ ආදායම් කියලා කියන්නේ? එක තමයි අපේ අර නිත්‍ය ණය පහසුකම් අනුපාතය යටතේ ලබා දෙන හරියටම නිත්‍ය ණය පහසුකම් යටතේ ලැබෙන පොලි ආදායම්. අනිත් එක තමයි අපි මොකද්ද විකුණුම් ගිවිසුමට ලැබීමෙන් අපි ලැබෙන ආදායම්. මේ දෙකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. හරි. ඒකට මේක බලන්න මේ වගේ ඒවා මේ අමාරු ඒවා නෙමෙයි. හරි. එහෙනම් දැන් මම මේකෙන් තව ප්‍රශ්නයක් අහනවා මේක දිහා බලලා. ගිය අවුරුද්දට වඩා පොලි ආදායම් වැඩි වෙලා තියෙනවා මේ අවුරුද්දේ මේ ගොඩක්. එතකොට ඒ කියන්නේ 2018 වඩා 2019. එහෙනම් 2019 අවුරුද්දේ වෙළඳපොලේ තියෙන්න ඇත්තේ ද්‍රවශීලතා හිඟයක්ද අතිරික්තයක්ද? ද්‍රවශීලතා හිඟයක්ද අතිරික්තයක්ද? හිඟයක් තිබිලා තියෙනවා. හිඟයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මහ බැංකුවෙන් ණය අරගෙන නේද? අන්න ඒ වගේ දේවල් අපෙන් අහන්න පුළුවන්. හරි. හරියටම හරි උත්තරේ හිඟයක් තිබිලා තියෙනවා. ඊළඟට මිල වෙනස්කම් මත උපලබ්ධි ලාභ. ඒ කියන්නේ අපේ තියෙන මේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර ඒ වගේ දේවල් අපි වෙළඳපළට ලකුණු කරපුවාම ඉන්නේ ලාභයෝ පා. ඊළඟට පොලි වියදම් තියෙනවා. හරි පොලි වියදම් තියෙනවා. ඊළඟට මේ මොනවද ඔය දේශීය මූල්‍ය වත්කම් මත අපේක්ෂිත කියන්නේ වෙළඳපළ.
ප්‍රධාන වශයෙන් ගෙන්වන පොලී ආදායම් පොලී වියදම් ඊළඟට උපලබ්ධි වුණු හරි නොවුණු හරි ලාභලා. ඔන්න දැන් අපි දන්නවා දැන් මේ අයිටම්ස් ටික. දැන් බලන්න මේකේ අපිට ඉතුරු වුණු එකම ප්‍රශ්නය. දැන් බලන්න මේකේ තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවට ආදායම් පිය හැකි මූලාශ්‍ර මොනවාද? එහෙනම් මේ මූලාශ්‍ර තමයි මොනවද? විදේශ මූල්‍ය වත්කම් ආශ්‍රිතව ඇතිවන ආදායම් කියලා ලියුවා. එහෙනම් මොනවද මූලාශ්‍ර? විදේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිත ඇතිවන ආදායම් වන පොලී ආදායම ඊළඟට උපලබ්ධි නොවු ගණනයන්ගෙන් වන වාසි හා උපලබ්ධි වන වාසි ඔන්න කිව්වා. ඊළඟට අපිට මේකෙන් අහන්නේ ආදාය පිය හැකිනේ. එහෙනම් දේශීය මූල්‍යවත්කම් ආශ්‍රිතව පොලී ආදායම් කියලා වරහන් ඇතුලේ දාන්න. ඔයාලා ලියපු නිත්‍ය ණය පහසුකම් ඊළඟට විකුණුම් ගිවිසුම් වැනි දෑ කියලා ලියන්න. හා මිල වෙනස්කම් මත උපලබ්ධි වන ලාභ ආදායම් ඉපිය හැකි මූලාශ්‍ර වේ. ඔන්න දැන් ඔය 2014 ප්‍රශ්න පත්‍රයට අපි නිකන් උත්තර ටික දුන්නා. දැන් මේ 2014 ප්‍රශ්න පත්‍රය. හරි. ඊළඟට අපි බලමු 2015 පොඩ්ඩක්. මාර්තු මංගාව තියෙනවා. හරි. 2015 මාර්තු. ඒකෙත් අපි දෙවෙනි ප්‍රශ්නයට ගියොත් ඒකේ තියෙනවා සෙසු ව්‍යාපාර ආයතන මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවද විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වාර්ෂිකව සකස් කොට ප්‍රකාශයට පත් කරනු ලබයි. 2013 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට එම වර්ෂයේදී 2012 වර්ෂයේදී අත්කර ගන්නා ලද රුපියල් බිලියන 66.2ක ලාභය දෙරෙහිව 24.2ක ලාභයක් ලැබී. අපිට ඒව වැඩක් නැහැ. දැන් අහන්නේ ඒවා. ඊට පස්සේ අපින් අහනවා 2013 වර්ෂයේදී ඇති වූ අලාභයට හේතු විශේෂ හේතු දෙක. දැන් අපි බලමු මේ 2019 වර්ෂයේද දැන් අපි ගාව 2020 මහ බැංකු වාර්තාව තාම පිට වෙලා නැහැ. අප්‍රේල් අග පිට වෙයි. එතකන් අපිට මේ ගිණුම් කරුණු කතා කරන්න බෑ. එහෙනම් 2019 දැන් අපි අතේ තියෙන එක ගත්තොත් දැන් බලන්න මේක අහන්නේ මොකක් කියලාද? අලාභයට ලාභයට දැන් වර්ෂය සඳහා දැන් මේකේ අලාභයක් නෙමෙයි තියෙන්නේ කීයද? 100 බලන්න පොඩ්ඩක් 137 ඉඳන් 2017 55ට අඩු වෙලා තියෙනවා ලාභය. අලාභයක් නැහැ ලාභ. ඒකට හේතු කරුණු අතර ප්‍රධාන දේ වෙන්නේ මොකද්ද? විදේශීය මූල්‍යවත්කම් වලින් මුළු ආදායම කොච්චරද? අපි කියමු 3204 ඉඳන් 76908ට වැඩි වෙලා. හරි. එහෙනම් ඒකට ප්‍රධාන වශයෙන් හේතුනේ මොකද්ද තියෙන්නේ? පොලී ආදායම්. හරි. එහෙනම් අපි දාමු ඒකට මේ විදිහට මේ ප්‍රශ්නය හදාගන්න ඔයාලා 2019 වර්ෂයේ මෙහෙම දාන්න. ඉස්සෙල්ලා මෙහෙම හදමු මේ ප්‍රශ්නේ 2019 වර්ෂයේදී විදේශීය මූල්‍ය වත්කම් වලින් වූ මුළු ආදායම
මිලියන අපි ගත්තොත් මෙතන 3යි. අපි ගමු නෑ මෙහෙම දාමු. මිලියන 3204 සිට 76908 දක්වා ඉහළ ගොස් තිබේ. මෙයට හේතු මොනවාද? මෙයට හේතු මොනවාද? අපි සංඛ්‍යා ලියන්න ඕනේ නැහැ. අපි පළවෙනියම දාමු අපි අර ඍණ 18 ඉඳන් ධන 42ට. ඒ කියන්නේ මේ බිලියන 60කින් විතර වැඩි වෙලා තියෙනවා. ඒක නිසා අපි දාමු අංක 1 උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගණනයන්ගෙන් වූ වාසිය. උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගණනයන්ගෙන් වූ වාසිය. ඊළඟට පොලි ආදායම් වල يعني විදේශීය මූල්‍යවත්කම් මාසෙට පොලි ආදායම් ඉහළ යෑම. මේ දෙක ලියුවොත් ඇති. අරකට වැඩි වෙලා තියෙනවා හේතු දෙකක් අපි දාමු ඇති. ඊළඟට ගත්තොත් අපි ඊළඟ ප්‍රශ්නේ මේ විදිහට නමුත් විදේශීය මූල්‍ය ආයෝජන ආශ්‍රිත ආදායම් 2018 දී 144යි 689 සිට 19 දී 53826 දක්වා අඩු වී ඇත. මෙයට ප්‍රධාන හේතුව කුමක්ද? අපින් අහන්න පුළුවන් මේ සැරේ වුණා. මොකක්ද ඔයාලා හිතන්නේ? බලන්න කියන්න මේ ගිනුම් දිහා බලලා මේකට ප්‍රධානම හේතුව මොකක්ද? ප්‍රධානම හේතුව මොකක්ද හේතුව මේ ටියුට් එක දිහා බලලා කියන්නේ? කාටවත් පේන්නේ නැද්ද? එහෙම වුණොත් කතා නොකරන කට්ටියට වෙයි මොකක්ද අර ඒකට කියන වචනේ දන්නේ අර අංජනම් බලන නේද? මොකක් හරි වීදුරුවක් හරි මොකක් හරි අරන් යන්න. මොකද උත්තර දෙන්නේ නැති නිසා. මං කියන්නේ නේ අංජනන් දෙයිගේ වගේ සපෝට් එක අවශ්‍ය වෙනවා. මොකද උත්තර දෙන්නේ නැති නිසා. මොකද මේ සංඛ්‍යාව බලලා කියන්න බැරි කමක් නැහැ. මම හිතන්නේ මම දන්නේ නැහැ වල මොනවද කියන්න බලන්න. ස්ලයිඩ් එක පොඩ්ඩක් zoom කරන්න පුළුවන්ද? පේන්නේ නැහැ. පේන්නේ නැහැ. දැන් බලන්න. කෙලින්ම පේනවා මෙතන මේ බලන්න. ගිය අවුරුද්දේ බිලියන 146ක් වුණු සුද්ධ විදේශ විනිමය ප්‍රත්‍යාගණන වාසිය මේ අවුරුද්දේ 14000 කියන්නේ බිලියන 14ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගත්තොත් එහෙම බිලියන 155කින් විතර ඒක අඩු වෙලා. ඒකයි මේක හේතුව. එහෙනම් මොකක්ද උත්තරේ වෙන්නේ? මේ බලන්න මේකනේ මේවා තිබුණාට මේජ් එක වෙන්නේ නේ. ගිය අවුරුද්දේ ලාභයක් විශාල. මේ අවුරුද්දේ අලාභයක්. එහෙනම් මේකට මේක එකතු වුණොත් එහෙම මේ බිලියන 160ක විතර අලාභයක් නේ. ගිය අවුරුද්දේ එක බලනකොට. එහෙනම්
ඒකට හේතුව මොකද්ද? සුද්ධ විදේශ විනිමය ප්‍රත්‍යාගණනයන්ගෙන් වූ පාඩුව රුපියල් බිලියන 160ක් පමණ වීම. ඒක අපිට කියන්න පුළුවන් මේ හරි ලේසි මේ පේන සංඛ්‍යා වලින් අපෙන් අහන්න. එහෙනම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ඔයාලගෙන් මේ ගිය අවුරුද්දේ තිබුණු බිලියන 138ක ලාභය මේ අවුරුද්දේ 55ක් වීමට හේතු ඇහුවොත් මොකද්ද කියන්න දෙන්නේ? ඒකමයි. ඒක තමයි ප්‍රධානම දේ. එහෙනම් මෙන්න මේ දැන් කියපු එක තමයි. හරි. ඒක නිසා යටින් දාන්න ආපහු ඒ අනුව පසුගිය වසරේ රුපියල් බිලියන 138ක් වූ ලාභය මෙම වසරේදී බිලියන 56ක් දක්වා අඩුවීමට හේතු වී ඇති ප්‍රධාන කරුණ වන්නේ හරි සුද්ධ විදේශ විනිමය ප්‍රත්‍යාගණන ලෙස පසුගිය වසරේ වූ රුපියල් බිලියන 147ක ලාභය නැත්නම් වාසිය මෙම වසරේදී රුපියල් බිලියන 15ක පාඩුවක් බවට පත්වීමයි. තේරුණාද? සුජිත් ඒක එතන අහුණාද ඒක? ඔව් සර් හරි. සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රශ්නයක් එන්නේ අනිවාර්යයෙන්ම මේ ශේෂපත්‍රය අපිට දීලා නේද සර්? ඔක්කොම ඩීටේල්ස් ටික. ශේෂපත්‍රය දෙන්නේ නැහැ. සංඛ්‍යා අහන්නෙත් නැහැ. දැන් මේ සැරේදී ඔයාලට දැන් ප්‍රශ්න පත්‍රයේදී මේ මැයි මාසෙම තියෙනවා නම් අප්‍රේල් අගදී නිකුත් කරන මහ බැංකු වාර්තාවෙන් එන්නේ මොකෙන්ද එහෙනම් මේකේ. එහෙනම් මෙන්න මේවා සංඛ්‍යා වශයෙන් ඔයාලට මෙන්න මේක නම් අද තියාගන්න වඩා හොඳයි 100 බිලියන 160ක් කියන එක. එතකොට මේකෙන් මේ දක්වා අඩුවීම තමයි මේ ලාභය අඩුවීමට හේතුව කියලා කියන්නේ. ස්ටේට්මන්ට්ස් දෙන්නේ නැහැ. මොකද සංඛ්‍යා යාල බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපිට දැන් මේක දිහා බැලුවොත් ඒක තමයි ප්‍රධාන අයිටම. නේ? ප්‍රධාන අයිටම ඒකයි. අන්න ඒකයි. ඒක විතරයි මෙතනදී ඇත්තටම වැදගත්. දැන් බලන්න එතකොට මේ 2014 අවුරුද්දේ අහපු එකයි මේකේ ලොකු වෙනසක් නැහැ. හරි එහෙනම් ඔන්න දැන් අපි ඇවිත් 2013 වර්ෂයේ ඇති වූ ලාභයට කියලා එක අපි 2019 වූ ලාභය අඩුවීමට කියලා අපි දන්නවා. බිලියන 55 දක්වා අඩු. ඊළඟට දෙක අහනවා ශ්‍රී ලංකා මහ බැංකු ශේෂපත්‍රයේ ප්‍රධාන ස්ථානයක් හිමිවන වත්කම් වර්ග දෙකෙහි ව්‍යවස්ථාපිත එහෙම නැත්නම් නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න කියලා කියනවා. දැන් මේ ප්‍රධාන වත්කම් දෙක කියන්නේ මොනවද? ප්‍රධාන වත්කම් දෙක මොකක්ද? ප්‍රධාන වත්කම් දෙක මොනවද? විදේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය වත්කම්. හරි. ඒ දෙක තමයි. එහෙනම් මේකේ ව්‍යවස්ථාපිත තත්ත්වය කිව්වම අපිට සක්දාල සම්බන්ධ වෙනවා. මොකක්ද? මූල්‍ය නීති පනතෙම මහ බැංකුවට සංචිත කළමනාකරණය පිළිබඳව වගකීම පවරලා තියනවද නැද්ද? පවරලා තියෙනවා. ඒ වගේම අපි මොකක්ද අපේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේදී අපිට මේ වත්කම් කරනවා. ඒකයි. ඊළඟ එකට ඕනනම් මෙහෙම දාගමු. මූල්‍ය නීති පන්ති තුලින්ම මහ බැංකුව විසින්
විදේශ සංචිත කළමනාකරණය හා දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ අනුව විදේශ සංචිත කළමනාකරණය කිරීම තුළින් විදේශ විනිමය කළමනාකරණය විදේශ වත්කම් කළමනාකරණය කිරීම තුළින් විදේශීය මූල්‍ය වත්කම්ද මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා දේශීය මූල්‍ය වත්කම්ද පැන නගී. එච්චරයි. ව්‍යවස්ථාපිත තත්ත්වයෙන් සංචිත කළමනාකරණය කරන්න ඕන. එහෙනම් විදේශීය මූල්‍ය වත්කම් හා විදේශීය මූල්‍ය බැරකම් එන. දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕන. එහෙනම් අපිට අනිවාර්යෙන්ම දේශීය මූල්‍ය වත්කම් හා දේශීය මූල්‍ය බැරකම් වෙනවා. මේක ප්‍රශ්නේ අහලා තියෙන්නේ වත්කම් වර්ග දෙක නිසා අපි මේ தත්ත්වය කිව්වම හරි. ව්‍යවස්ථාපිත තත්ත්වය තමයි එහෙනම් නිල සංචිත කළමනාකරණයත් මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවීමත් මූල්‍ය පන්ත තුලින්ම මහ බැංකුවට පැවරිලා තියෙන නිසා. හරි නේද? ඊළඟට 3 ශ්‍රී ලංකා මහ බැංකුවේ ආදායම් ප්‍රකාශයට අනුව දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය ඔබ හඳුනාගන්නේ කෙසේද? දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය ඔබ හඳුනාගන්නේ කෙසේද? බලන්න කොළ කෑල්ලක් අරන් මම විනාඩි 3ක් දෙනවා ලියන්න. ඔක මොකද අපි පටන් ගත්ත දා ඉඳන් කතා කරන එක. ඔය බලන්න කොළ කෑල්ලක් අරන් දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය මේ ආදායම් ප්‍රකාශනය තුළ එන ආකාරය බලන්න සටහන් කරන්න. මොකද්ද මේ දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය කියන්නේ? කියන්න බලන්න. කාටවත් බැරිද කියන්න? බාණ්ඩ දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපකරණ මොනවාද? සර් මේකට මේ උත්තරේ මේ විදිහට ගත්තොත් සර් හරිද කියලා පොඩ්ඩක් කියන්න. මේ ඔව් දැන් දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න නම් මහ බැංකුවට සිද්ධ වෙනවා විවිධ මේ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරන්න. ඔව්. එතකොට ඒකේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය ඒ වගේම විවට වෙළඳපළ කටයුතු ඔය වගේ විවිධ වූ මේ මූල්‍ය උපකරණ හරහා තමයි මේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. ඔව්. එතකොට ඒ ක්‍රියාත්මක කිරීම හරහා මහ බැංකුවට සිදු වෙනවා යම් අවස්ථාවකදී පොලී ගෙවන්න විවිධ වියදම් දරන්න. ඒ හරහා සිදුවන්නා වූ පිරිවැයට අපි කියනවා මේ ඒ වගේ දෙයක්. හරියටම හරි. වාගේ උත්තරේ දැන් මේ වෙනකොට ඉවරයි. ඒ කියන්නේ මොකද්ද? අපි පිරිවැයක් ඇති වෙන්නේ වෙළඳපොලේ ද්‍රවශීලතා අතිරික්තයක් තිබුණොත්ද ඌනතාවක් තිබුණොත්? අතිරික්තයක් තිබුණොත් සර්. අතිරික්තයක් තිබුණා. ඒ අතිරික්තයක් තිබුණොත් ඒක අවශෝෂණය කරගන්න ඔයා කිව්වා විවට වෙළඳපොළ කටයුතු. ඒකේ යටතේ මොකක්ද අපි කරන්නේ?
ප්‍රතිමිලදී ගැනුම් කරනවා රිපෝ කරනවා. රිපෝ කරද්දි මොකද්ද වෙන්නේ? අපි වෙන්දේසි ක්‍රමයට ඒක ගන්නෙ මහ බැංකුව ගන්නෙ. අරගෙන පොලි අනුපාතිකයක් ගෙවන්න වෙනවද නැද්ද? ගෙවන්න වෙනවා. එහෙනම් අපේ පළවෙනි අයිටම් එක අපි දකින්නේ මේ විදිහට වෙළඳපොලේ අතිරික්ත ද්‍රවශීලතාවක් තිබීම නිසා ප්‍රතිමිලදී ගැනුම් givisum මත ඇතිවන පොලි පළවෙනි එක දෙකයි අයිටම්ස් එන්නේ. හරි එහෙනම් ද්‍රවශීලතා අතිරික්තයක් හේතුවෙන් ප්‍රතිමිලදී ගැනුම් givisum නිසා ඒක ඉරකුත් ගහලා පෙන්නන්න ප්‍රතිමිලදී ගැනුම් givisum නිසා ඇතිවන පොලි පිරිවැය එක දෙක තමයි ඔයා මුලින්ම කිව්වා මොකද්ද? නිත්‍ය තැන්පතු පහසුකම්. එනම් කියන්නේ අපි ඉස්සලා ලියන නිත්‍ය තැන්පතු පහසුකම් මත වන පොලි. ඒක අපි දානවා අර දෛනික වින්දේසි තුලින් සිය අතීත දවශීලතාව ආයෝජනය කිරීමට නොහැකි පාර්ශවයන් මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් යටතේ තැන්පත් කිරීම නිසා එම තැන්පතු වලට මහ බැංකුව ගෙවන පොලි දැන් නම් 4.5ක පොලියක් ගෙවනවා වසරට. ඔය දෙක විතරයි. බලන්න මේ ප්‍රශ්නේ මේ දැන් බලන්න මේ එක අපි කතා කරනකොට අමාරු ප්‍රශ්නද තියෙන්නේ කියලා මේ අර ඉගෙන ගත්තම දේවල් වල ඒවා අපෙන් අහන්න. එහෙනම් දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවන පිරිවැය කියන්නේ මොකද්ද? මේ ප්‍රතිමිලදී ගැනුම් givisum මත ඇතිවන පොලි වියදම් සහ නිත්‍ය තැන්පතු පහසුකම් මත ඇතිවන පොලි වියදම්. එතකොට SRR කියන්න බලන්න SRR. ඇයි අපි SRR වල ගන්න? SRR සඳහා අපි පිරිවැයක් අන්තර්ගත කරගන්නේ නැත්තේ ඇයි? මහ බැංකුව SRR සඳහා පොලි නොගෙවන නිසා. අන්න ඒක නිසායි ඒක ඉන්නේ. එහෙනම් අතිරික්ත ද්‍රවශීලතාවයක් තියෙනකොට වෙළඳපොලේ ප්‍රතිමිලදී ගැනුම් කරනවා, නිත්‍ය තැන්පතු පහසුකම් තියෙනවා, ඊළඟට SRR තියෙනවා. නමුත් SRR වලට පොලි නොගෙවන නිසා අපි පොලි පිරිවැයක් විදිහට ඒක අඳුරගන්නේ නැහැ. හරිද උත්තරේ? හරිද? මම හිතන්නේ හරි. ඊළඟට අපෙන් අහනවා සෙසු ව්‍යාපාර ආයතන මෙන් මෙහියුම් කටයුතු වලදී මහ බැංකු විසින් ඒවායේ ලාභ හෝ අලාභ පිළිබඳ අවධානය යොමු කළ යුතු වන්නේද? එසේනම් ඇයිදයි පැහැදිලි කරන්න. ඉස්සලකට උත්තරේ ලියා ගන්නට කියලා මම හිතනවා ඔයාලා කෙටි උත්තරයකට. එහෙනම් මේකට ඇයි ලාභ ලැබිය යුතුද අනිකුත් ආයතන වගේ නැද්ද? ඒ ඇයි කියන එකට බලන්න උත්තරේ කියන්නේ මහ බැංකුව අනිකුත් ආයතනත් එක්ක සසඳද්දී ලාභ ලබන්නේ නැහැ. මූල්‍ය ක්‍රියා කරන්නේ. මූල්‍ය නීති පනතට අනුව මහ බැංකුවට මෙච්චි විශේෂිත වූ අරමුණු දෙකක් තියෙනවා. ඒක තමයි මිල ස්ථායීතාවය, ආර්ථික ස්ථායීතාව වගේම මූල්‍ය පද්ධති ස්ථායීතාවය ආරක්ෂා කරන එක. එතකොට මහ බැංකුව අනිකුත් කාර්යයන් ලාභ අපේක්ෂා කරනවට වඩා අරමුණු දෙක ඉටු කරගන්න තමයි කටයුතු කරන්නේ. ඒක නිසා ලාභ අපේක්ෂාවෙන් තොරව ඉහත අරමුණු ඉටු කරගන්න කටයුතු කරනවා. හරියට හරි උත්තරේ. මම ඔකට තව මුල්ම දවසේ කතා කරපු කොටසක් වාගේ කතන්දරයටම ඇඩ් කරනවා. මොකක්ද? මහ බැංකුව ලාභ ලැබීමට ක්‍රියා කරා මොකක්ද වෙන්නේ? පොලි අනුපාතික නියම කිරීමේ අධිකාරී බලය විනිමය අනුපාතිකය Tamanta වාදිදායක අයුරින් වෙනස් කර ගැනීමේ හැකියාව මහ බැංකුවට තියෙනවා.
එහෙනම් මහ බැංකුවත් ලාභ ලැබීමට ක්‍රියා කරා නම් අර අනෙකුත් සාර්ව ආර්ථික අරමුණු ගැන හිතන්නේවත් නැතුව මේ පොලි අනුපාතිකයි විනිමය අනුපාතිකයයි තමන්ට අවැසි ලෙස මෙහෙवला ඉහළ ලාභ ලැබීමට හැකියාවක් තියෙනවා. හරි? එහෙනම් එහෙම ක්‍රියා කරා නම් අර ආර්ථිකයේ අනෙකුත් අරමුණු නොසලකා හැරීමක් වෙනවා. තේරුණාද? ඔයාගේ උත්තරය හරි. ඒකට මම කොටස් දෙකක් එකතු කරනවා. ඒ ටිකත් එකතු කරගන්න උත්තරය. ඒකයි මෙතනදී වැදගත් වෙන්නේ. හරි? ඒකට මම වෙන ප්‍රශ්නවලත් දිගින් දිගටම එන නිසා එතකොට ඒවට මට උත්තර නොදී ඉන්න පුළුවන්. ඒක නිසා මම මෙහෙම කියනවා. මේකට උත්තරයක් විදියට මුදල් නීති පනත අනුව මම ඉස්සෙල්ලා කියපු උත්තරේමයි මුල හරිය ඔක්කොම ටික. මුදල් නීති පනතට අනුව ඇති කරන ලද මහ බැංකුවේ මූලික අරමුණු වන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවයත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයත් සාක්ෂාත් කර ගැනීම මිස අනෙකුත් ව්‍යාපාරික ආයතන මෙන් ලාභ ලැබීම නොවේ. ඒ අනුව උද්ධමන අනුපාතිකය, පොලි අනුපාතික, විනිමය අනුපාතික වැනි සාර්ව ආර්ථික දර්ශකයන් මනාව හැසිරවීම තුළින් මහ බැංකුවේ සාර්ථකත්වය මනිනු ලබයි. එලෙසම පොලි අනුපාතික විනිමය අනුපාතික වැනි දර්ශකයන් තුලට මුදල් ප්‍රතිපත්තිය තුලින් බලපෑම් කරමින් ඒවා හැසිරවීමේ අධිකාරී බලය මහ බැංකුව සතු වේ. ලාභ අරමුණ මත මහ බැංකුව ක්‍රියා කළේ නම් අනිකුත් සාර්ව ආර්ථික
ආර්ථික දර්ශකයන් පිළිබඳව අනෙකුත් සාර්ව ආර්ථික දර්ශකයන් පිළිබඳව නොසලකා ලාභ ජනනය කිරීමේ හැකියාව මහ බැංකුව සතු වන නිසා ඒ බඳු තත්වයක් යටතේ මහ බැංකුවේ අරමුණු නොසලකා හැරීමක් වනු ඇත. මහ බැංකුවේ අරමුණු නොසලකා හැරීමක් වනු ඇත. හරි නේද? ඒකට උත්තරේ ඔන්න ඕක හැමතිස්සෙම අපෙන් අහන ප්‍රශ්නයක් බවට පත් වේවි. ඒක නිසා ඒ ගැන බලන්න ඕන විශේෂයෙන්ම. දැන් අපි බලමු 2015 සැප්තැම්බර් 2 වෙනි ප්‍රශ්නය. හරි, අපි අග ඉඳන් එන්නේ. එතකොට මේක අහනවා මුදල් නීති පන්තිට අනුව මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්ති සහ අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය අනුව මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිඵල රඳා පවතී. ඒ කියන්නේ මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආකාරය. දැඩි මුදල් ප්‍රතිපත්තියද ලිහිල් මුදල් ප්‍රතිපත්තියද අනුගමනය කරන්න ක්‍රියාමාර්ගය අනුව ප්‍රතිමිලදී ගැනීමද ප්‍රතිවිකුණුම්ද කරන්නේ. අන්න ඒ වගේ කරුණු මත තමයි මේ තත්ත්වයේ මේ මෙහෙයුම් වාර්තාවල සාර්ථකත්වය රඳා පවතින්නේ කියලා කියනවා. හරි. ඒකේ පළවෙනි ප්‍රශ්නය වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වර්ෂයේ මූල්‍ය තත්ත්වයේ කෙරෙහි විදේශ සංචිත පවත්වා ගැනීම බලපා ඇති ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. එහෙනම් මේක අපි දාගන්න වෙන්නේ 2019 අවුරුද්දට. එහෙනම් 2019 අවුරුද්දේදී අපි බැලුවොත් අපිට කියන්න තියෙන්නේ මොකක්ද? 2019 අවුරුද්දේ මූල්‍ය ප්‍රකාශන ගත්තොත් මේ අපිට මේ ආදායම් ප්‍රකාශනයෙන් තමයි මූල්‍ය තත්ත්වය කියලා කිව්වට කියන්නේ. එහෙනම් අපිට විදේශීය මූල්‍ය අංශය නිසා අපේ 2019 අවුරුද්දේ මොකද වෙලා තියෙන්නේ? විදේශීය මූල්‍ය වත්කම් වලින් වූ මුළු ආදායම 2018 දී බිලියන 3 සිට 2019 දී බිලියන 77 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊළඟට අපිට කියන්න පුළුවන් ඒකෙන් උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගරණයන්ගෙන් වාසිය මේ 2018 දී තිබුණු අලාභයක සංසන්දනය කරනකොට 2019 දී බිලියන 60කින් පමණ වැඩි වෙලා වාර්තාගත වාසියක් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. බලන්න මේ කොටසට උත්තරේ ලියන්න බලන්න වල හැදෙන්නත් එක්ක මේ මුල් කොටස අරගෙන සර් ප්‍රශ්නේ කීවෙනි අවුරුද්දේද? මේක 2015 සැප්තැම්බර්. නමුත් අපි ලියන්නේ 2019 ගිණුම් වලට අනුව. 2019 සැප්තැම්බර් වල පළවෙනි කොටස. අපේ විභාගෙට ඕක සාරාංශ කරනවා කියන්නේ කොටස අපිට ගොඩක් හොඳ වෙයි. අපිට මතක තියාගන්න පුළුවන් වුණොත් ලියන්න. විනාඩි දෙකක් දෙන්න සාරාංශ කරන්න. දෙදස් 19 වර්ෂයේ
මූල්‍ය තත්වය කෙරෙහි මේ ප්‍රශ්නෙම අපි දාන්නේ මූල්‍ය තත්වය කෙරෙහි ජාත්‍යන්තර සංචිත පවත්වා ගැනීම බලපායති ආකාරය පැහැදිලි කරන්න එහෙනම් මම බුලට්ස් විදිහට මුල් මේක ලියනවා හරි විදේශ මූල්‍ය වත්කම් ආශ්‍රිත ආදායම් යටතේ උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගනනයන්ගෙන් වූ 2018 පාඩුව දෙදස් 19දී රුපියල් බිලියන 41ක් බවට එනම් බිලියන 60කින් පමණ ඉහළ ගොස් ඇත. විදේශීය මූල්‍යවත්කම් වලින් වූ පොලී ආදායම්ද මිල වෙනස් වූ උපලබ්ධි වාසීන්ද සැලකිය යුතු ලෙස ඉහළ යමින් විදේශීය මූල්‍ය වත්කම් වලින් වූ මුළු ආදායම දෙදස් 19දී බිලියන 77ක් පමණ කියලා දාලා වරහන් ඇතුලේ 2018 රුපියල් බිලියන 3ක් වරහන වහලා ඉහළ ගොස් ඇත. ඊළඟ බුලට් එක නමුත් විදේශීය මූල්‍ය ආයෝජන ආදායම 2018 දී 145ක් වූ රුපියල් බිලියන 145ක් වූ අතර දෙදස් 19දී රුපියල් බිලියන 54ක් දක්වා අඩු වී ඇත. අන්තිම බුලට් එක විදිහට දානවා. ඊට හේතු වී ඇත්තේ 2018 දී ශුද්ධ විදේශ විනිමය ප්‍රත්‍යාගනන ලාභය වරහන් ඇතුලේ රුපියල් බිලියන 147යි. වහලා 2019 දී රුපියල් බිලියන 15ක අලාභයක් බවට එනම් රුපියල් බිලියන 160කින් පමණ අඩුවීමයි. ඕක හොඳට මතක තියාගන්න. ඕක තමයි ඔය ප්‍රශ්න පත්‍රයේ තුල ඕනනම් අහන්න පුළුවන් ව්‍යාකූල දේ. ඔය ටික ඔයාලා මතක තියාගත්තා නම් ඕක වෙන ප්‍රශ්න අමාරු වෙන්නේ නැහැ. අවදානම් කළමනාකරණය 2018 අහලා තියෙන එක ඇරෙන්න. ඒකත් මට කියලා දෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක අහනවා දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන විශේෂිත වත්කම් හා වගකීම් වල ස්වභාවය පැහැදිලි කරන්න.
ස්වභාවය පැහැදිලි කරන්න කියන්නේ. මොකද්ද දේශීය මූල්‍ය වත්කම් එන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මොනවද දේශීය මූල්‍ය වගකීම් එන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට. බලන්න ලියන්න ටක් ගාලා විනාඩි දෙකක් දෙන්න. දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන වත්කම් මොනවද කියලා දාන්න. බැරකම් මොනවද දාන්න. හරිද? මොකද්ද දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන වත්කම් කියලා ලිව්වේ මොනවද? මම කැමතියි දැනගන්න. දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන වත්කම් මොනවද? රජයට දෙනු ලබන අත්තිකාරම් මුදල් ප්‍රතිපත්තිය. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියන්නේ අපි මොනවද? මුදල් ප්‍රතිපත්ති උපකරණ. එතකොට මුදල් ප්‍රතිපත්ති උපකරණ කිව්වහම අපිට ඇති වෙනවා මොනවද? වත්කම් යටතේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වලින් නේද? මොනවයින්ද ඇති වෙන්නේ? නිත්‍ය ණය පහසුකම් මත අපිට ඇති වෙනවා මහ බැංකුවට ඇති වෙනවා වත්කම්. එහෙනම් නිත්‍ය ණය පහසුකම්. ඊළඟට ප්‍රතිමිලදී මේ විවට වෙළඳපොළ කටයුතු යත්තේ මොනවද ඇති වෙන්නේ? ප්‍රතිමිලදී ගැනුම්ද ප්‍රතිවිකුණුම්ද? හිතලා කියන්නේ වත්කම් කියන්නේ මොනවද? මහ බැංකුව ණය දීලා. වගකීම් කියන්නේ මොකද්ද? අනුන්ගේ සල්ලි මහ බැංකුවේ තැන්පත් කරගෙන. එහෙනම් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරද්දී ඇතිවන වත්කම් වගකීම් කිව්වොත් මොනවාද එන්නේ? ඉස්සෙල්ලම කියන්නේ බලන්න දේශිම එක තමයි විවට වෙළඳපොළ කටයුතු යටතේ ප්‍රතිවිකුණුම් ගිවිසුම් මත ලබා දී ඇති ණය. වත්කමක්. ඊළඟට නිත්‍ය ණය පහසුකම් යටතේ වාණිජ්‍ය බැංකු සඳහා මහ බැංකුව දී ඇති ණය. අන්න දෙකයි. ඊළඟට වගකීම් තුනක් තියෙනවා. මොනවද වගකීම් තුන? දැන් කියන්න පුළුවන් ඔයාලට. බලන්න කියන්නේ මේ විදිහටම. ප්‍රතිමිලදී ගැනුම් නිසා ඇතිවන අන්න හරි. ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් නිසා ඇතිවන බැංකුවල මේ ආයෝජන. මේ වගේ වචන දාන්න පුළුවන්. ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් කිව්වොත් ඊළඟට නිත්‍ය තැන්පතු පහසුකම් යටතේ වාණිජ්‍ය බැංකුව විසින් මහ බැංකුවේ මුදල් තැන්පත් කිරීම. දෙක. තුන්වෙනි එක
SR නේ නිත්‍ය මෙතන ආදායම් වියදම් දහන්නේ නැහැ වත්කම් වගකීම්. එහෙනම් ඇහුවොත් එහෙම වගකීම් යත්තේ මොනවාද එන්නේ? නිත්‍ය මොකක්ද මං කිව්වේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතික ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය යටතේ වාණිජ්‍ය බැංකුව විසින් මහ බැංකුවේ කරනු ලබන තැන්පත්. එහෙනම් දැන් බලන්න කියද මට ආපහු ඔන්න දැන් වත්කම් මොනවද? වත්කම් දෙකක්. මොනවද? ප්‍රතිවිකුණුම් විවට වෙළඳපොළ කටයුතු යත්තේ ප්‍රතිවිකුණුම් ගිවිසුම්. දෙක නිත්‍ය ණය පහසුකම්. වාණිජ්‍ය බැංකුවලදී වගකීම් මොනවද? විවට වෙළඳපොළ කටයුතු යත්තේ ප්‍රතිමිලදී ගැනීම. ඊළඟ එක නිත්‍ය තැන්පතු පහසුකම්. ඊළඟට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතික යටතේ මහ බැංකුවේ තැන්පත්. ඔය ප්‍රශ්නේ හුඟ අහන එක. ආදායම් වියදම් ගැන ඇහුවත් අපි දන්නවා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යටතේ ඇතිවන ආදායම් කිව්වොත් අපි කිව්වා නිත්‍ය ණය පහසුකම් යටතේ තියෙන පොලි ආදායම්. ඊළඟට ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ ඇතිවන පොලි ආදායම් දෙක. පොලි වියදම් කිව්වොත් එහෙම මොනවද කිව්වේ? නිත්‍ය මොනවද? තැන්පතු පහසුකම් යටතේ ගෙවන පොලි. ඊළඟට මොනවද? විවට වෙළඳපොළ කටයුතු යටතේ ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් මත ගෙවන පොලි. එතන හතරයි. මෙතන පහයි. මොකද හේතුව මෙතන වත්කම් වගකීම් තියෙන්නේ. ඒක නිසා අපි SRR උදා. බලන්න ඔක තාම නොතේරුම්වයි ඉන්නවද කියන්නේ? කතා කරන්නේ නැහැ කියන්නේ නේද? සුජිත්ත තේරුණා දෙකේ වෙනස? ආදායම් වියදම් ගත්තොත් 4යි වත්කම් වගකීම් ගත්තොත් 5යි. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. ඇයි පහක් ආවේ කියලා තේරුණා නේද? SRR තැන්පත් වලට අපි ගෙවන්නේ නැති නිසා. හරි. එතකොට ගත්තාම විදේශ මුදල් ඒකක සම්බන්ධ තුන්වෙනි එක අහනවා. විදේශ මුදල් ඒකක සම්බන්ධ රුපියලේ විනිමය අනුපාත වෙනස් වීම හේතුකොට ප්‍රත්‍යංග හෝ විදේශ මුදලෙහි සුද්ධ වත්කම් හෝ වගකීම් ඇතිවන ලාභ හෝ අලාභ ගිණුම් කරන්නේ සම්බන්ධයෙන් මුදල් නීති පන්තියේ දැක්වෙන විශේෂිත ගිණුම් කරන ප්‍රතිපත්තිය මොකක්ද? එතකොට මේක අපි දන්නවා. මොකක් නිසාද එහෙම අපි කරන්නේ? මොකක්ද එතකොට කරන්නේ අපි විදේශීය වත්කම් වගකීම් මත ඇතිවන ඒ ආදායම් වියදම් ගැන දැන් දන්නවා අපි IRR කිරුමේ දානවා. ඒවා බෙදා හැරිය හැකි ලාභයට අපි ගන්න. ඒකට හේතුව තමයි මේකේ අහලා තියෙනවා. හේතු පැනවීමේ හේතුව මොකක්ද කියලා. හේතුව තමයි එතකොට එහෙම වුණොත් එහෙම මේවා සත්‍ය වශයෙන් ඇති වෙලා නැති වෙලා නැහැ වෙන්න පුළුවන්. එහෙනම් එහෙම එකක් මත අපි මේ බෙදා හැරිය හැකි ලාභයේ විදිහට ගත්තාම මුදල් සැපයීම අනවශ්‍ය විදිහට වැඩි වෙන්න පුළුවන් කියන්නේ. හරි. එතකොට දැන් මේ පන්තියේ කතා කිරීම බොහොම අඩුයි. එක්කෙනයි කතා කරන්නේ. මම එහෙම පන්ති වලට මම එච්චර කැමති නැහැ ඇත්තටම කියනවා නම්. ඒක නිසා අනිත් එක අපි ඉන්ස්ටිටියුට් එකෙන් එක්ක ඉල්ලා සිටින්න ඕන මේ රෙකෝඩින්ග්ස් ආපහු ගන්න එක වළක්වන්න කියලා. නවතින්න කියලා. ඒකට ක්ලාසස් වලට කට්ටිය එන්නේ නැතුව පස්සේ රෙකෝඩින්ග්ස් කරනවා නම් ඒක ඉන්න නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම ඒ වගේ දැනුම් වලින් වැඩක් නැහැ. මේ සාකච්ඡාවලට එහෙම එන්නේ නැතුව ඔහේ ගොළුවෝ වගේ අහන් ඉඳලා එන්නේ අර දැන් අලුත් පරපුරේ අය බැංකු වලටත් එනවනේ. ඒ ඇවිල්ලා වරලා එයාලා කරන්නේ කටපාඩම් කරලා ඉගෙනගෙන ඇවිල්ලා මෙලෝ රහක් නැහැ ඇත්තටම කියනවා. හරි පරණ අයගේ අහලකින් තියන්න බෑ. පරණ අය බැංකුවටත් ආදරෙයි යමක් විශාල ක්වොලිෆිකේෂන්ස් නැතුවට යමක් තේරුම් ගන්න ගොඩාක් පහසුයි අය. නමුත් අලුත් පරපුර කොච්චර ඒ වලින්ම උත්තර අර මේ රිසල්ට්ස් අරගෙන ආවත් ඩිපාර්ට්මන්ට් වලට ඇත්තටම ඇණයක් වෙන අවස්ථා තියෙනවා. මොකද ඒකට හේතුව තමයි අන්නේ ඒ තත්ත්වය. ඒක නිසා එක්කෝ මේ තත්ත්වය වෙනස් වෙන්න ඕන. නැත්නම් අපි මේ වගේ කියන්නේ සාකච්ඡා ආශ්‍රයෙන් එහෙම ඇක්ටිව් විදිහට උගන්වන්න කැමති වෙනකොට එහෙම අකමැති නම් එක්කෝ අපි මේ පන්ති වලින් අහිමි වෙන්න ඕන.
ඒ දෙකෙන් එකක් අපිට තීරණය කරන්න වෙනවා. මම කැමති නෑ මේ වගේ වාතාවරණයක් ඇති නම් පන්ති කරන්න. එහෙම ගොළුන්ට විහිරන්ට වගේ කරලා. හරි. අනිත් එක තමයි පන්තියක් මම ඉක්මනින් ඉවර කරනවා. මොකද මෙහෙම පන්තියක් කරන එක හරිම නීරසයි. ඒක නිසා මම තව දවස් දෙකයි පන්ති කරන්නේ. ඒ දවස් දෙකෙන් පන්ති ඉවර කරනවා. මොකද හේතුව ළමයින්ට ප්‍රශ්න නැහැ. හරි කොහොම අර නන්දාමාලිනිගේ සින්දුවක් තියෙන මේ කේතුමති මේ නුවරයි කියලා අර කිසිම කෙනෙක්ට ප්‍රශ්න නැහැ ඔක්කොම සල්පී වල කියලා. ඒ වගේ තමයි මේ පන්ති වල අයි. කෝ මේක ඔන් කරගෙන මේ විභාගාත යනවා ඇති. මේක නැතුව ඇති පන්ති යනකොට. මොකද අපිට පේන්නේ පන්ති වල නම් ඔහොම ඉඳ දෙන්නේ නැහැ. එහෙනම් ඉතින් පන්තියෙන් නැගිටලා යන්න ඕන. මොකද කතා කරන්න ඕන නැතුව මේ බැංකු වලට අවශ්‍ය නැහැ ගුළුවක්. ඒකයි. මම මේක තදින් කතා කරන්නේ මම මේක ස්ක්‍රිප්ට් එකක් කතා කරනවා. මම තව දවස් දෙකයි මේ පන්තිය කරන්නේ. ඊට පස්සෙත් මේ වගේ අය නම් එන්නේ මම නම් ක්ලාස් කරන එකත් නවත්තලා දානවා. මොකද තේරුමක් නැහැ. හරි බුදියන් ඉන්න මිනිස්සුන්ට උගන්වන්න මගේ කැමැත්තක් නැහැ. හරි. ඊළඟට ගත්තොත් එහෙම පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශන වලින් අලාභයක් වාර්තා වී ඇත. එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුව ඊළඟ වසරේදී මේ කියන්නේ 2015 දී කියලා ලාභ ඉපයීමට කටයුතු කළ යුතුයි ඔබ යෝජනා කරන්නේද මක් නිසාද කියලා පැහැදිලි කරන්න කියලා කියනවා. එහෙනම් මේකට උත්තරය දැන් අපි ඕගොල්ලෝ ගාව තියෙනවා. හරි මේකට උත්තරේ ඕගොල්ලෝ ගාව තියෙනවා. මම කිව්වා මේ ප්‍රශ්න පත්‍රය මේ කිසිසේත්ම පාස් වෙන්නත් අමාරු එකක් නෙමෙයි. මේ වගේ රිපීට් වෙවි ප්‍රශ්න දෙකක් විතර දානවා. දැන් බලන්න මේ දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ඇතිවන වත්කම් වගකීම් හැම පාරම කියන්නේ එක්ක ආදායම් මූලාශ්‍ර අහනවා එක්ක වත්කම් වගකීම්. ඊළඟට මේ වගේ අර ලාභ බෙදා හැරීමේ මේ අපේ ප්‍රතිපත්තිය ගැන ඊළඟට මේ ලාභ අලාභ එක අහනවා. ඉතින් මේ ප්‍රශ්න මේවා හරි ලේසි උත්තර දෙන්න. හරි ඒකට මේකට අපි උත්තරේ කියලා තියෙනවා. එතකොට එහෙමනම් දැන් අනිත් දවසේවත් අදුම තරමේ අනිත් දවසේ මම 2018 සාකච්ඡා කරන්න ඉන්නවා. මොකද අවදානම් කළමනාකරණය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් ඒ තුල තියෙන නිසා. ඒ ඇරෙන්න ගත්තාම අනිත් ඒවා එකම සමානයි. එකම සමාන තියෙන්නේ. මම සුදිත් ගොඩක් කතා කරා 2014 ඉඳන් වා ගන්න 2020 දක්වාම මේ ප්‍රශ්න පත්‍ර අරගෙන උත්තර හදන්න බලන්න. එන ප්‍රශ්න තිබුණොත් එහෙම අර 18 එක මම කොහොමද කරනවා 18 මාර්කුයි අවදානම් එක තියෙන්නේ. එතකොට ඒක කොහොමද කරනවා අනිත් ඒවල තියෙන ඒවා බලාගෙන ඉන්න. එතකොට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට ඊළඟ දවසේ මම පටන් ගන්නවා අපේ අවසාන මාතෘකාව. ඒක ලබන සතියයි ඊළඟ සතියයි කරපුවාම මම හිතන්නේ ඇති කියලා. මොකද හේතුව සහභාගීත්වයත් ඉතා අඩුයි. සහභාගී වෙන අයගෙන එක්කෙනයි කතා කරන්නේ. එතකොට හිම ක්ලාස් අපි කරන එක තේරුමක් නැහැ. හරි ඒක නිසා. එහෙනම් තව දවස් දෙකයි. එතකොට එහෙනම් මේ විදිහට බලන් ඉන්න. ඒ වගේම මේ ඉස්සර කරව පාඩම් වල තියෙනවා නම් ගැටලු පාඩම් කරනකොට එහෙම ආවොත් ඒවා මේ දවස් දෙකේදී සාකච්ඡා කරන්න බැහැ. එහෙනම් මම අද ක්ලාස් එක නවත්තනවා. සර් ඔව් එක්සෑම් මේ ජූනි මාසේ නේද සර් තියෙන්නේ? මැයි අවසානයේ නෙමෙයිනේ. අපිට කියලා තියෙන්නේ නම් මැයි මාසේ කියලා. මැයි වලද සර්? හරි සර් හරි. නෑ වෙබ්සයිට් කරගන්න. මම හිතන්නේ මොකද වෙනසෙලා කිව්වා අප්‍රේල් වෙනකොට පුළුවන් නම් කොහොම ඉවර කරන්න කියලා කිව්වා කියලා. ඒක නිසා මට හිතෙන්නේ මේ මාසේ තියයි කියලා. හරි සර් හරි. එහෙනම් වෙන ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් ක්ලාස් එක නතර. එහෙනම් බොහොම ස්තුතියි.